ඍජුකෝණී ත්‍රිකෝණ යුගලක කර්ණපාද දෙක දිගින් සමාන වෙලා තවත් පාද යුගලයක් සමාන වෙනවා නම් අපි ඒකට කියනවා කර්ණපාවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ යුගල අංග සමයි කියලා. එහෙනම් මෙතනදී ගන්නවා අපි AC සමානයි XZ BC සමානයි YZ. එම නිසා අපිට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි XYZ ත්‍රිකෝණය අවස්ථාව කර්ණපා ලින අනුරූප අංග AC සමානයි XZ BC සමානයි YZ. නෑ පොඩ්ඩක් මේ දීලා තියෙන ඒවානේ අනුරූප අංග වෙන්නේ BAC කෝණය සමාන වෙනවා ZXYට AB පාදය සමාන වෙනවා XYට CAB කෝණය සමාන වෙනවා YXZ කෝණයට. තවන්න විශේෂ අවස්ථාවක් ලියනවා ABC කෝණය සමාන වෙනවා XYZ කෝණයට සමානයි අංශක 90යි. ඒ කෝණයේ අංශක 90 වුණොත් තමයි අපිට කර්ණපා අවස්ථාව කියන්න පුළුවන් වෙන්නේ. ඒකම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මට අහන කෙනා උත්තර දෙන්න ඕනේ. අමායා මට කියන්න ත්‍රිකෝණයක් පාදානුව වර්ග කීයද? ත්‍රිකෝණයක් පාදානුව වර්ග කීයද? අමායා ඇහැරලා නේද ඉන්නේ? ප්‍රශ්නේ ත්‍රිකෝණයක් පාදානුව වර්ග කීයද? අපතර සිග්නල් අඩුනේ. පාදානුව වර්ග 3යි. අර වල නිදි නම් සින්දුවක් තියෙනවා. මගේ දුවේ නුඹ අවදීන්. එච්චර ඇතියේ. හරි. එහෙනම් පාදානුව වර්ග 3යි. පාදානුව වර්ග 3යි. මොනවාද වර්ග 3? එකක් තමයි සමපාද, අනික සමද්විපාද, අනික විෂමපාද. ත්‍රිකෝණයක් කෝණානුව වර්ග කීයක් තියෙනවද තේමිය? තේමිය 2යිද 3යි. ත්‍රිකෝණයක් කෝණානුව වර්ග 3යි. රශ්මි කෝණානුව වර්ග 3 මොකක්ද? රශ්මි කෝණානුව වර්ග 3 මොකක්ද? ඈ සුළු කෝණ මහා කෝණ ඍජු කෝණ දැන් උගන්නපු එක. සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ. හොඳයි දැන් කට්ටිය. හරි. මේ ක්ලාස් එක ඉවර වුණාම 11 වසරේ කට්ටිය මට මැසේජ් එකක් දාන්න වෙනම. හරිද? 11 වසරට අය වෙනම කාලයක් වෙන් වෙනවා. එයාලගේ පාඩම් ටික ආවරණය වෙන්න. බලන්න ඔයාලට හම්බෙන වරප්‍රසාද දැන් ඉස්සෙල්ලාම අපි කිව්වේ පැය 60ක් උගන්වනවා කියලා. දැන් පැය 60ට වැඩිය උගන්වනවා. දවසට විනාඩි 80ක් උගන්වනවා.
හොඳයිනේ නේද? දැන් ඊට අමතරව 11 වසරට වෙනම යනවා. තියරි ටික වෙනම යනවා. එයාලට මේ පේපර් එකට අමතරව තවත් පේපර් එකක් ගන්න. හරි. මේ ඉගැන්වුවේ ප්‍රමේය 4ක්. මේ ඉගැන්වුවේ ප්‍රමේය 4ක්. හරි. ඔය ප්‍රමේය 4 කඩපාඩම් තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි එක් ත්‍රිකෝණයක පාද තුනේ දිග තවත් ත්‍රිකෝණයක පාද තුනේ දිගට සමාන නම් එම ත්‍රිකෝණ යුගල පාද අවස්ථාව යටතේ අංග සම වේ. දෙවෙනි එක එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගල පාද කෝණ පාද අවස්ථාව යටතේ අංග සම වේ. තුන්වෙනි එක එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදය තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන නම් එම ත්‍රිකෝණ යුගල කෝණ පාද යටතේ අංග සම වේ. ඊළඟ අවස්ථාව ඍජු කෝණී ත්‍රිකෝණ යුගලක කර්ණපාද දෙක දිගින් සමාන වෙලා තවත් පාද යුගලක් සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගල කර්ණපා අවස්ථාව යටතේ අංග සම වේ. right ගණ්ඩ 10 වසරේ අච්චු පොතේ 5 වෙනි පාඩමේ 5වෙනි අභ්‍යාසය 5 අභ්‍යාසය 5 අභ්‍යාසය පුතේ දැන් කරමු 5 අභ්‍යාසය දැන් කරමු මේ අංක සමා හුඟක් කට්ටිය කියනවා අපිට සර් ජ්‍යාමිතිය තමයි අමාරු කියලා මතක තියාගන්න ගණිතයේ තියෙන ලේසිම කොටස තමයි ජ්‍යාමිතිය හැබැයි ඒ උගන්වන ගුරුවරයා මත ලේසිද අමාරුද කියලා තීරණය කරනවා සර් 5 අභ්‍යාසයේදී 5 අභ්‍යාසය රූප සටහන අඳින්න ඕනේ නැහැ ටක් ගාලා උත්තර ලියමු දහම් වැඩ කරන්න ඕනේ ඈ දිලීෂ කවිෂාන් වැඩ කරන්න ඕනේ
පුතේ ඔයාලට ඕන ගාණක් මගෙන් අහන්න පුළුවන්. වෙන සර් කෙනෙක්ගේ පන්ති යනවා නම් ඒ සර්ගේ ගාණක් හරි කමන්නේ Tamanට තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න පුළුවන් ඈ. ඒකට මගේ නිදහස තියෙනවා. මම කමන්නේ ඔයාලට ඕන පන්තියකට ගිය හැකි ඈ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඔයාලා ඕන පන්තියකට යන්න හොඳට ඉගෙන ගන්න මගෙත් පන්තිය එන්න කියලා. මං හරි සාධාරණයි නේද එතකොට? ඒකට හේතුවක් තියෙනවා. මම O level කරන කාලේ මම ඉස්කෝලේ ගුරුතුමිය ඇරෙන්න අමතර ගණිත පන්ති 3කට ගියා. හැබැයි මගේ රිසර්ච් සීට් එකේ මේ උගන්වන ලද්දේ කවුද කියලා සටහන් කරලා ආවේ නැහැ. ගණිතයට ඒ සාමර්ථ්‍යයක් තමයි ආවේ. එතකොට ඔයාලා උගන්වන ලද්දේ කවුද කියලා ඔයාලගේ රිසර්ච් සීට් එකේ එන්නේ නැහැ. මොකද තාම ඒක වෙනස් වෙලා නැහැ. ඒක නිසා කාගෙන් හරි ඉගෙනගෙන තමන්ගේ රිසර්ච් එක හදාගන්න. ගණිතයට ඒකක් තියෙනවා කියන්නේ මාර වටින. ඒකම අනිත් විෂයනොත් හදාගන්න. හරි අපි බලමු පහේ එක. දී ඇති දත්ත අණුව අංග සමබව පෙන්වීම සඳහා පාද කෝණ පාද අවස්ථාව යොදාගත හැක්කේ පහත දැක්වෙන කුමන යුගලවලට දැයි නිර්ණය කරන්න. එවැනි අවස්ථාවලදී අදාළ ත්‍රිකෝණ අංග සමබව සාධනය කර සමාන වන අනෙක් අනුරූප අංග යුගල ලියා දක්වන්න. පළවෙනි එක පාද කොන පාද අංග සමබව සාධනය කර සමාන අනෙක් අනුරූප අංග ලියන්න. අපිට ලියන්න පුළුවන් PQ සමානයි UT PQR කෝණය සමානයි STU QR පාදය සමානයි ST පාදය. එහෙනම් PQR ත්‍රිකෝණය අංග සමයි STU ත්‍රිකෝණය අවස්ථාව පාද කෝණ පාද. අනුරූප අංග ලියලා තියෙන්න ඕනේ. PR පාදය සමානයි SU පාදය. QPR කෝණය සමානයි SUT කෝණය. QPR කෝණය සමානයි STU කෝණය. PRQ සමානයි PRQ සමානයි UST නැත්නම් TSU කෝණය අනුරූපාංග. ඊළඟ දෙවනි එක අංග සම වෙන්නේ නැහැ පුතේ. හේතුව අන්තර්ගත කෝණය සමාන නැහැ. පාද කෝණ පාද වෙන්න ඕනේ. ඒක අන්තර්ගත කෝණය සමාන නැහැ. එහෙනම් දෙවනි එක එන්නේ නැහැ. තුන්වෙනි එකේ අන්තර්ගත කෝණය සමාන නැහැ. අන්තර්ගත කෝණය සමාන නැති නිසා තුන්වෙනි එක එන්නේ නැහැ. හතරවෙනි එක ඒක අංග සම වෙනවා. අපිට ලියන්න පුළුවන් xy සමානයි nm xy සමානයි nm xyz කෝණය සමානයි lmn yz පාදය සමානයි lm. මෙන්න මෙතනදී ඔයාලට කාරණයක් ගන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණ යුගල. සාමාන්‍ය අපි ඍජු කෝණී ත්‍රිකෝණ යුගලට ඉගෙන ගන්නේ කර්ණ පාද දෙක දිගින් සමාන වෙලා තවත් පාද යුගලක් සමාන නම් එම ත්‍රිකෝණ යුගල කර්ණ පා අවස්ථාව යටතේ අංග සමයි කිය. මෙතනදී පුතේ ඒක පාද කෝණ පාද. එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණ යුගල කර්ණ පා අවස්ථාවම නොවෙන්න පුළුවන් ඈ. ඒකත් ටිකක් මතක තියාගන්න. එහෙනම් ඒකේ ඉතුරු අනුරූප අංග ටික ලියා ගන්න හරියට කෝණ බලලා ලියන්න. දැන්
අනුරූපාංගයටදී x z පාදය ln පාදයට සමානයි. y z x කෝණය n l m කෝණයට සමානයි. හරිද? ඔය විදිහට අනුරූපාංග ටික ලියා ගන්න. ඊළඟ එකට යන්න. අපෙන් අහන්නේ දී යටි දත්ත අණු. දැන් මෙතනදී හොඳට බලන්න පස්වෙනි එක. පස්වෙනි එකේදී පුතේ AC කියන පාදය ACD කියන ත්‍රිකෝණයටයි ACB කියන ත්‍රිකෝණයටයි පොදුයි. එහෙනම් දෙන්නටම එකම තියෙනවා නම් ඒක පොදුයි කියලා අපි ගන්න. දැන් මේකත් අංග සම වෙනවා. අංග සම වෙනවා. එහෙනම් මම ලියනවා AC පාදයේ සමානයි AC පාදය. පොදු පාදය. පොදු පාදය. ACB කෝණය සමානයි CAD කෝණය. BC පාදය සමානයි AD පාදය. එහෙනම් ABC ත්‍රිකෝණය ACD ත්‍රිකෝණයට පාද කෝණ පාදයට අංග සමයි. දැන් ඊතුරු අනුරූප අංග ටික ලියන්න. 6 7 8 9 10 හදන්න හැදුවට පස්සේ සාකච්ඡා කරන්න. 6 7 8 9 10 හරි 6 වෙනි එක බලා ගන්න. 6 වෙනි එක පුතේ මේ PQ රේඛාවයි SR රේඛාවයි සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් සමාන්තර රේඛා අතර පිහිටන ඒකාන්තර කොණ අගෙන් සමානයි. එහෙනම් මට ගන්න පුළුවන් PQT ත්‍රිකෝණය හා STR ත්‍රිකෝණය සලකමු. දැන් මට ලියන්න පුළුවන් PQ පාදය සමානයි SR පාදය D ඇත. PQT කෝණය සමානයි RST කෝණය ඒකාන්තර කෝණ QT සමානයි ST D ඇත. එම නිසා PQT ත්‍රිකෝණය අංග සමයි STR ත්‍රිකෝණය පාද කෝණ පාද. අනුරූපාංග ලියනවා. අනුරූපාංග අපිට ලියන්න පුළුවන්
PTQ කෝණය සමානයි STR PT පාදය සමානයි TR පාදය QPT කෝණය සමානයි TRS නැත්නම් SRT කෝණය උන් අනුරූපාංග ගානක් දිහා හොඳට S2 යොමු කරලා බලන්න ඒ ගාන අමාරු නෑ හරිම ලේසි සිද්ධාන්ත ටික Taman තුල තියෙනවා නම් අපිට ගාන හදන්න අමාරු නෑ හත්වෙනි එක එන්නේ නෑ 8 9 10 හදන්න බලන්න 8 9 10 චමත් එන්නකම් හිටියේ මොකද පරක්කු ඈ චමත් ඇහැරුන්නේ චමත් අපි වැදගත් පාඩමක් කරේ ත්‍රිකෝණාංග සාම්‍ය ටිකක් නෙමෙයි හොඳටම නින්ද ගිහින් ඈ චමත් හොඳටම නින්ද ගිහින් අර වීඩියෝ එක බලමු ඔව් අමාරුයි ඉතින් අර පුතා පොඩි ළමයෙක්ට පොඩි කාලේ උන් ඔයාලගේ අම්මලාගෙන් අහන්නකෝ අද අම්මලාගෙන් අහන්න අම්මේ මේ පොඩි කාලේ මට කවන්න පොවන්න හරි ලේසි වුණාද කියලා පොඩි කාලේ කන්නේ නැහැ හරි හොරයි හරි අමාරුයි කවන්න ඊට පස්සේ අම්මලා දැන් අපි හිතන්නකෝ ආනමාළු ගෙඩියක් වගේ ඉතින් හරි පෝෂණදායක මේ පෝෂ්‍යදායකයිනේ ආනමාළු ගෙඩියක් වගේ ගෙනල්ලා ළමයාට කන්න කිව්වට කන්නේ එතකොට අම්මා හරි තාත්තා හරි කරන්නේ විශේෂයෙන්ම අම්මා කරන්නේ මේ ආනමාළු ගෙඩියෙන් කෑල්ලක් කඩලා අරගෙන කටෙන් බලේ කටේ උලනවා ඔකට කියන්නේ උලනවා කිය. කටෙන් බලෙන් ගානවා. ඊට පස්සේ ටිකක් රහ වැටෙනවා. ඊට පස්සේ අය දුවන්නේ දුවලා අය ළඟට ඇවිල්ලා කියලා කට ආයනවා. එතකොට අම්මා කවනවා. හරිද? ඒ පොඩි කාලේ ඉතින් සමහර දේවල් තියෙනවා හරි අමාරුයි. හරි අමාරුයි ඒත්තු ගන්නන්න. ඒ වගේ තමයි මේ අපේ පන්තිය. ඒවට දිගටම පාන්දර නැගිටින්න ඕනේ. මේ පන්තිය මොනියම් හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නැහැ. හදිස්සියකින් මම මැරුණොත් තමයි මේ නැතුව මේ වෙලාව වෙනස් වෙන්නේ නැහැ. ඉස්කෝලේ පටන් ගත්තත් ඔයාලට හානියක් නැති වෙන්න මේ ටයිම් එක තියෙනවා. 5 ඉඳන් 6 වෙනකම්. රෑ 10 ඉඳන් 11 වෙනකම්. ඒතර ගණිතයට වෙන අමතර වැඩ කරන්න ඕනේ නැහැ. මේ පන්තිය ගොඩාක් පිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අමාරුවෙන් හරි කටේ ගාගත්තොත් Tamanට ඉඳ අමාරුවෙන් හරි කවන්නේ තමන්ගේ ජීවිතේ හීනවලට යන් මේ යන් හීනෙට ඇවිදන් යන් මන්දා කෙනියම පීරා හරි 8 වෙනි ගාන
රූප සටහන තියෙනවා මෙන්න මෙහෙම. අභ්‍යාස මේ සේරම කරන්න ඕනේ මේ පස්වෙනි පාඩමේ සියලු අභ්‍යාස ඉවර කරන්න ඕනේ දොල්මි. S P R Q මේ පාදයේ සමානයි මේ පාදයේ සමානයි මේක අංශක 30යි මේක අංශක 60යි කියලා අපිට දීලා තියෙනවා. උදේ මේක 60යි මේක 30යි නම් මේක 90යි තමයි. 90යි තමයි. එහෙනම් අපි ගන්නවා SPR ත්‍රිකෝණය හා QPR ත්‍රිකෝණය සලකමු. මේ ත්‍රිකෝණය සලකමු. මට දැන් ලියන්න පුළුවන් PS පාදය සමානයි PQ D ඇත PSR කෝණය සමානයි PQR කෝණය D ඇත SR පාදය සමානයි QR පාදය. එම නිසා SPR ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය. අවස්ථාව පාද කෝණ පාද අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග ඒ යටතේ ලියන්න පුළුවන් මට PR පාදය සමානයි PR පාදය SPR කෝණය සමානයි QPR කෝණය SRP කෝණය සමානයි PRQ කෝණය. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග මේ අනුරූප කෝණවලට PSR කෝණය සමානයි PQR කියලා යන්න බැරිද? ඒක අපි පුතා ගත්තනේ කල්තිය අංග සම කරන්න. මේ PSR සමානයි PQR කියලා අංග සම කරන්න ඒක ඕනේ නැත්තම් පාද දෙකක් සහ අන්තර්ගත කෝණය වෙන්නේ නැහෙනි. පැහැදිලිද රිෆා? right. අන්න එහෙම ඕන ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඔයාලට ඕන නිදහසක් තියෙනවා පුතේ. මම ඔයාලට මේ ගණිතය සම්බන්ධව ඕන දෙයක් කියන්න බැඳිලා සිටිනවා. අය හොඳට මතක තියාගන්න ඔයාලට එන ප්‍රශ්න තියෙනවනේ. ඔයාලට ජීවිතේ ප්‍රශ්න එනවා. ඔයාලගේ තරුණ වයසත් එක්ක ඔයාලට ප්‍රශ්න එනවා. ඒ ඕන ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන් නේ. මම ඒකට බැඳිලා ඉන්නවා. අනිවාර්යෙන් ඕන දෙයක් හිතට එනවනම් කියන්න. අද හුඟක් ළමයින්ට ඒ කියන්න සුදුසු පුද්ගලයෙක් නැති වෙලා තියෙනවා. ඒ කියන්න සුදුසු පුද්ගලයා නැති නිසා තමයි ළමයි ජීවිතයට හානියක් කරගන්නේ. කරුණා කරලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් තමන් මානසිකව විඳවන ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවනම් කියන්න කියලා හිත නිදහස් කරගෙන ඒක තමන්ගේ පාත් එක හදාගන්න තමන්ගේ ගමනට. අපි සැබෑ ගුරු භූමිකාව රඟපාන ගුරුවරු. නිකන් බොරුවට මේ ආවට ගියට කතා කරන කට්ටිය නෙමෙයි. ඒක දැන් ඔයාලා අදට දවස් 6ක් ඉවරයි 7 වෙනි දවසේ යන්නේ. ඔයාලා මාත් එක්ක
ඉඳලා දන්නවා මං කවුද කියන්නේ. හරිද? ඊට අමතරව අපි අගෝස්තු මාසේ පුරාවටම හිටියා. සමහර ළමයි පොඩි කාලේ ඉඳන් ඉන්න ළමයි ඉන්නවා මාත් එක්ක. එහෙම කරන්න. වරදින්නේ නැහැ. right 9 වෙනි ගාන. නවවෙනි ගාන. මෙහෙම තියෙනවා පුතේ රූප සටහන. P B A R C Q මේ පාදයයි සමාන්තරයි සමානයි. මේ පාද දෙක සමානයි. ඔච්චරයි දීලා තියෙන්නේ. පොතට බලා ගන්න මේ ගාන. මේ ගාන හොද්දට ඇස් යොමා බලා ගන්න. කන ෆෝන් එක ගාවට දාලා හොද්දට අහගන්න. මේක ටික මේක සමාන්තර නෑ වගේ මම සමාන්තර වෙන්න අඳින්නම්. සමාන්තර නෑ වගේ පේනවා. හරි. දැන් මේකේ මේ පාදයයි සමානයි සමාන්තරයි. එහෙනම් මෙන්න මේ කෝණයයි සමාන වෙනවා. පුතේ පාද කෝණනේ. පාද යනකොට මේ ගාන හදන්න යනකොට දැන් අපිට මේ ABC ත්‍රිකෝණය ගත්තාම AB පාදය මේකේ QR පාදයට සමානයි. හරි. ABC කෝණය PRQ කෝණයට සමානයි. අනිත් එක BC පාදය PR පාදයට සමානයි කියලා කියන්න බෑ. එහෙනම් අපි මෙතනදී ප්‍රත්‍යක්ෂ වලට යනවා. මෙතනදී අපිට දීලා තියෙන කාරණයක් තමයි PB කියන එක. PB කියන පාදය සමානයි RC කියන එක දීලා තියෙනවා. PB RC ට සමානයි කියලා දීලා තියෙනවා. පුතේ මම දෙපැත්තටම BR කියන කොටස එකතු කරනවා. කොහොම බලන්න දෙපැත්තටම BR කියන කොටස එකතු කරනවා. ප්‍රත්‍යක්ෂවලදී කියනවා යම් දෙයක් සමාන වෙනවා නම් දෙපැත්තටම එකම දේ එකතු කරපුවමත් සමානයි. දෙපැත්තෙන්ම එකම දේ අඩු කළත් සමානයි. දෙපැත්තම එකම සංඛ්‍යාවකින් හරි එකම දෙයකින් හරි ගුණ කරත් සමානයි. දෙපැත්තෙන්ම එකම සංඛ්‍යාවෙන් බෙදුවත් සමානයි. තව එකක් තියෙනවා A සමානයි B, A සමානයි C. A සමානයි B කිව්වා, A සමානයි C කිව්වා. එහෙනම් B C ට සමානයි කියලා කියනවා. ප්‍රත්‍යක්ෂ පහ. දැන් මෙතනදී දෙපැත්තටම BR එකතු කරා. මට කියන්න PB ට BR එකතු කරපුවාම PR කියලා ගන්න පුළුවන්. RC ට BR එකතු කරපුවාම BC කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක උනේ ප්‍රත්‍යක්ෂ අණුව. එහෙනම් දැම්ම යනවා අංග සම කරන්න. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. දැන් මට ලියන්න පුළුවන් AB පාදය සමානයි QR D8. අය ලියන්න පුළුවන් ABC කෝණය සමානයි PRQ කෝණය. ඒකාන්තර කෝණ. ඊට පස්සේ ලියන්න පුළුවන් BC පාදය සමානයි PR. ඉහත සාධිතයි. ඒ කියන්නේ මෙන්න මේක ඉහත සාධිතයි කියලා ලියන්න. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය. අවස්ථාව පාද කෝණ පාද. සටහන් කරගන්න පුතේ.
ඔයාලා පස්වෙනි පාඩමේ සියලුම අභ්‍යාස වලට උත්සාහ කරලා රූප සටහන් ඇඳලා කරන්න. රූප සටහන් ඇඳලා ගණන් ටික හදලා අද හවස් වෙන්න ඉස්සරින් මට දාන්න ඕනේ. දැන් මම කරනවා නම් හොඳයි. පන්ති නැත්තම් ගන්න දැන් 6යි 10යි ඉන වෙලාව 8 විතර වෙනකම් වැඩ කරලා ටක් ගාලා මට දාන්න. කරන්න තියෙන දේ කරන වෙලාවේ හරියට කරලා ඉවර කරන්න. අය පස්සට කල් දාන්න එපා. පස්සට කල් දාන්න ඕනේ දේවලුත් තියෙනවා. හැමදේම ඉතින් පස්සට කල් දාන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි මේ අද උගන්වපු ටිකේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් අහන්න. හරි අපි ওই විදිහට මේ පන්තියේ දිගටම වැඩ කටයුතු කරගෙන යනවා. මම හැමදේම කියන කාරණේ තමයි මම මගේ කාර්යය හරියට ඉෂ්ට කරනවා A to Z. ඔයාලගේ කාර්යය හරියට ඉෂ්ට කරන්න A to Z. එතකොට අපිට ලොකු ගමනක් තියෙනවා. ඔයාලගේ පැත්තෙන් ඔයාලගේ ගමන යනවා. මම මගේ පැත්තෙන් මගේ ගමන යනවා. හීනයක් එක්ක හැමතිස්සෙම ජීවත් වෙන්න. ඒ හීනේ සඵල කරගත්තාම මාර ආසාවක් තියෙනවා. මං හරිය ආසාවෙන් පන්ති කරන්න. ඒක නිසා මට කවුරුවත් කතා කරන්න ඕනෙත් නැහැ. මං උදේම නැගිටිනවා. මං හරිය ආසාවෙන් පන්ති කරන නිසා හරියට 10ට රෑ 9:50ට පන්තියට ජොයින් වෙලා 10ට පන්තිය පටන් අරගෙන 11:10 වෙනකම් පන්තිය කරනවා. මේක හැමදාටම යනවා. මම ඒකට මාර විදිහට ආසා කරනවා මේ පන්තිය කරන්න. හේතුව ඔයාලා හොද්දට වැඩ කරනවා. හොද්ද ළමයි පිරිසක් මට හම්බෙලා ඉන්නවා. ඉතින් මං හරිය ආසාවෙන් වැඩ කරනවා. මං හිතනවා ඔයාලටත් හොඳම ගුරුවරයා හම්බෙලා ඉන්නවා. ඉතින් ඔයාලා ආසාවෙන් වැඩ කරනවා කියලා මට දැනෙනවා. කවුරු හරි වැඩක් කරේ නැත්තම් මං එයාට මැසේජ් එකක් දානවා. පුතේ ඔයාගේ පේපර්ස් ටික ආවේ නැහැ. ඔයා කරේ නැහැ. අන් ටක් ගාලා මට එවනවා. ඔයාලත් මං දන්නවා ඒක තමයි ගුරුවරයෙක්ගේ සහ ළමයෙක්ගේ වෙන්න ඕනේ. ගුරුවරයා දරුවාට උපරිම ආදරය කරන්න ඕනේ. දරුවා උපරිම ආදරය කරන්න ඕනේ ගුරුවරයාට. ඒ බැඳීම තුල ඔයාලා දවසක මේ ලෝකේ බැබලෙන තරුවක් බවට පත් වෙනවා. ඒකින්ද බැබලෙන තරුවක් වෙන්න. ඒක අපිට කරන්න පුළුවන්. Yes I can. ඔහු මට පුළුවන්. අපේ ජීවිතේට ගන්න ඕන දේවල් ඒවා. ඒකින්ද මම ඔයාලට මුලින්ම කියලා දුන්නා අම්මට තාත්තට වඳිනකොට ශාරීරික අංග පහක් පොළොවේ ස්පර්ශ කරලා දන ගහලා හොඳට එකත් පස පිහිටුවා. වඳින්න ජීවිතේ කවදාවත් වරදින්නේ. ඒ වඳිනකොට මතක් කරන්න කිව්වා. වඳිනකොට මතක් කරන්න කියපු කාරණේ තමයි අම්මට තාත්තට කියන්න බැරි වැරද්දක් මම කරන්නේ. ජීවිතේ පුතේ හරිම ආලෝකමත් වෙනවා. වෙනස් වෙන්න ඔච්චර දවසක් හිටපු කෙනා නෙමෙයි. දැන් ඉන්න ඕන. හරි වෙනස් පුජ්‍යලේ බවට පත් වුණාම ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙනවා.